බුද්ධෝ භගවාති ඉත්තිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉත්තිපිසෝ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තිලෝඅග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු 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 සද්ධාවන්ත
වාසනාවන්ත ගුණගරුක පින්වතුනේ, අද සිංහල බෞද්ධ ජනතාව හැටියට වටිනාම දවසක් තමයි ගත කරන්නේ. ඒ මොකද අපට මේ ලැබී තිබෙන සම්බුදු දහම මේ ලෝකයට ලැබුණේ අති උත්තරීතර මහානීය කල්යාණ මිත්‍ර මහෝත්තමයාණන් වහන්සේ පහළ වීම නිසා. අපි හැම කෙනෙක්ම අද දවසේ ලෞකිකමය වූද ලෝකෝත්තරමය වූද යම් වූ සැනසීමක් අත්විඳින්නේ නම් ඒ සෑම සැනසීමක්ම අප තුළට ගොඩනැගී තිබෙන්නේ තථාගත ප්‍රවේදිත ඒ උත්තම ධර්මයට අනුකූලව අපි කරන කියන ලද උතුම් කටයුත්තක් නිසා. එනිසා අපි ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවය ඒ මනුෂ්‍ය දිවි පෙවෙත තුල අපිට ලැබිලා තියෙන යම් වූ සැපතක් සතුටක් වෙනම් ඒ සෑම දෙයක්ම අපිට ලැබුණේ යම් වූ පුණ්‍ය බලයකින්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා දේශනා කරනු ලැබුවේ පින්වතුනේ මා පුඤ්ඤානම් භික්කවේ බායිත්ත. මහණෙනි මේ පිනට බය වෙන්න එපා. සුකත්තේ සස්ස අදිවචනං යදිදං පුඤ්ඤං. මේ සැපයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. ඉතින් පින්වතුනේ අපට අපේ ජීවිතය තුළ අපට හිමි වූ මේ සැපසහගත ජීවිතය සඳහා මාර්ගය විවර වෙන ඒ සැපවත් වූ ජීවිතය, සුවපත් වූ ජීවිතය උත්තරීතර වූ සැපතක්, පරම සැපතක්, ශ්‍රේෂ්ඨ වූ සැනසීමක් වන අමා මහ නිවන නැමැති සැපත කරා, ඒ නිවන් සැපය කරා ගෙන යන්ට ඒ මාර්ගයේම දිගුවක් එකම එක මාර්ගයක් තුලින් අපිට දේශනා කොට වදාලේ. එදා මේ වගේ දිනයකදීම මෙවන් වෙසක් පුර 15ක පුන් පොහෝ දවසකදීම මේ මිහිතලයට වැඩම කළා වූ ඒ වගේම මේ මිහිතලය කම්පා කරවමින් එදා ලෞතුරා සම්බුද්ධ රාජ්‍ය පදවියට පත් වී වදාලා වූ අප තථාගතයන් වහන්සේ විසිනුයි ඒ ධර්මය අපිට තිලින කරනුවේ. ඒ වගේ මේ ධර්මතාවය ලොවට පසක් කරමින් සම්බුදු බව පැතුවා වුණත් ලැබුවා වුවත් සම්බුදු බව තුල උනත් මේ ලෝක ධර්මතාවයට පිටුපා කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙමින් එදා විශාලා මහනුවර සාලවන උද්‍යානයේදී සල්ගස් දෙකක් අතර පිරිනුවන් පාවදාල දිනයත් අද වගේම දවසක්. මේ උතුම් තෙමගුල සිහිවටනයක්සේ තබා අප සම්බුද්ධ ශාසනයේ පණිවිඩයට අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම පිණිස යම් වූ මගක් අනුගමනය කරන්නට අපට යම් සූදානමක් යම් චිත්ත අධිෂ්ඨානයක්
බලවත්ව පිහිටවා ගන්නට මම හිතනවා සුදුසුම දවසක් අද. මේ වන විට අපේ ජීවිත අතරේ, අපේ පවුල් පරිසර අතරේ, අපේ සමාජ පරිසරය අතරේ, අපේ ධර්මදීපය නමින් හඳුන්වා ගන්නා ලද අපේ මේ ලංකාදීපයේ ලාංකීය පරිසරය තුළ අපිට දැනෙන්න තේරෙන්න තියෙන්නේ ඒ ධර්මදීපයක තියෙන ධර්මානුකූල අසිරියට වඩා මිනිසුන්ගේ සිත් සතන් තුළ, මිනිසුන්ගේ ජීවිතයන් තුළ මොකද්ද කලබලයකට පත්වෙච්ච ස්වභාවයක්, නොසන්සුන් ස්වභාවයක්, තමන්ගේ ආධ්‍යාත්මික ගමන පිළිබඳව විමර්ශනයක යෙදෙන්න තරම් සිහි කල්පනාව නැති වී ගිය, මොකක්ද සටනක් එක්ක එකතු වෙච්ච මානසිකත්වයක් බොහෝමයක් ජීවිත අතරේ ගොඩනැගිලා මාරයි. ඉතින් කාලයක් තිස්සේ අපි පින්දහම් කරගෙන පැමුණුනා කියලා හිතන අපි බොහොම ධර්මානුකූලව ජීවත් වුණා කියලා කයිවාරුවක් අපි කරගෙන යනවා. බෞද්ධ හැටියට අපි තමයි ශ්‍රේෂ්ඨම ලෝකයේ ශ්‍රේෂ්ඨම පිරිසක් ඉන්නවා නම් ශ්‍රේෂ්ඨම දහම අනුගමනය කරන්නා වූ පිරිස අපි කියා ගන්නා වූ මේ අපට අපේම ජීවිතවල පුංචි ගැටලුවක්වත් විසඳා ගන්න බැරි වුණ පාරිසරික වාතාවරණයක්, සමාජ මට්ටමක් යම් ආකාරයක විසඳුමක් ලැබුණා වුණත් ඒ සෑම විසඳුමක්ම ෂණයෙන් අහිමි කරගන්නට ක්‍රියාත්මක වෙන යම්කිසි යාන්ත්‍රණයක් අපේ ජීවිත අතරේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා මාද කල්පනා කළා මේ සියල්ලටම පුංචි తాවකාලික තිතක් හිතෙන් තියලා අපි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මේ උත්තරීතර දවසේ මේ ලෝකවට වැඩම කොට වදාළ ඒ අති උත්තම මහානීය පූජනීය වන්දනීය කියන දේවල් වල අග්‍රත්වයට පැමිණි මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජේෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි කියන මහා සිංහනාදය පතුරවාගෙන මේ ලෝකෙට වැඩිය ඒ මහෝත්තම ආනන් වහන්සේගේ උතුම් ධර්මයට ගරුකොට අද දවසේ අපි යොමු වෙමු අපේ සැනසීම කොතනද තියෙන්නේ, මොන ආකාරයෙන්ද මේ ලෝකයේ තුල සැනසීම ලැබිය හැක්කේ, මොන ආකාරයකින්ද මේ ලෝකෙන් එතර වීමේ සැනසීම ලැබිය හැක්කේ කියලා ලෞකික වූද ලෝකෝත්තර වූද සැනසීමේ මඟ දේශනා කළා වූ ඒ ශාන්තිනායක ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ බණපදයක් ශ්‍රවණය කරන්නට, ඒ බණපදයක් නරඹන්නට මා ඔබට ආරාධනා කරනවා මෙතෙන් සිට එක් වෙන්න කියා. අද මේ දේශනාවේ වටිනා පැතිකඩක ඇරඹුමක් සනිටුහන් කරන්නට මා උත්සාහ ගන්නවා. ඊටාම වටිනා මේ යුගයත් එක්ක අපි කොහොමද මේ ලෝකයේ තුල සැනසීලා ඉන්නේ? අපි කොහොමද මේ ලෝකෙන් එතර වීමේ සැනසීමකට පියවර තබන්නේ? මේ සියල්ල සඳහා ගමන් නැරඹිය හැකි යම් හෝඩුවාවක්, යම් ඉංගියක් ඔබට ලබාගත හැකිද බලන්න මේ දේශනාව තුළින්. අතින් අල්ලගෙන පාර කියාගෙන අපිට යන්න බෑ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරා එහෙම අතින් අල්ලගෙන ගිහිල්ලා එතර කරවන්න බෑ මේක කියලා. මහණෙනි තුම්හෙහි කිච්ඡං ආතප්පං ඔබලා විසින්මයි මේ වෑයම කළ යුත්තේ. අක්කාතාරෝ තථාගත තථාගත බුදුරජාණන් වහන්සේලාටත් කරන්න පුළුවන් වෙන්නේ හරියට පාර පෙන්වන එක විතරයි. මග කියන එක විතරයි. අක්කාතාරෝ තථාගත. එහෙමනම් පින්වතුනි ඒ තථාගත බුදු පියාණන් වහන්සේලාට කළ හැකි වූ දේ අඩුවක් නැතුව අපිට කිසි පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැතුව නිර්මල පිරිසිදු පිවිතුරු ධර්මයේ ලෙස අපිට දේශනා කොට වදාලා. අපි මේ දහම් සරණ යනවනම් ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවනම් ඒ ධර්මයේ හදවතින්ම මං සරණ යනවා. මට ඒ ධර්මයේ සරණ හැරෙන්නට ඒ ධර්මයේ පිහිට හැරෙන්නට ඒ ධර්මයේ පිළිසරණ හැරෙන්නට අන්‍ය වූ සරණක් නැත කියලා ඔබේ හදවතින්ම අදහ ගැනීමකට ඔබ පැමිණෙනවා නම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං අන්න ඒ සත්‍ය ක්‍රියාත්මක වුණොත් ඒ බලයක් වෙනවා. ඒ මහත් වූ බලයක් වෙනවා. අන්නේ සත්‍යානුභාව බලයෙන් අපිට සිතක් වෙනවා. ශාන්තියක් වෙනවා. සැනසීමක් වෙනවා. කියලා අපේ හදවතේ තියෙන්න ඕනේ විශාල විශ්වාසයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් අපිට සිත මතුවෙන්න ඕනේ. ශාන්තිය ඇති වෙන්න ඕනේ. සැනසීම ලැබෙන්න ඕනේ. එහෙම කියලා ඒ ධර්මයේ සරණ යනවා කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා ප්‍රතිඥා දීලා අපි සරණ ගිහින් තියෙන්නේ අපි අපේම හිතවල ඇතිවිච්ච මති මතාන්තර ටිකන අපේ හිතවලම ඇතිවෙන මිත්‍යා දෘෂ්ටික කල්පනාවන් නම් අපි සරණ ගිහිල්ලා තියෙන්නේ. එයා කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධම සරණ ගියා වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පිළිසරණ ලබන කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ රැකවරණයට හිමිකරුවෙක් වෙන්නේ කොහොමද? ඒක මහා වෙන්න බැරි බලාපොරොත්තුවක්. කවම කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැති බලාපොරොත්තුවක් විතරයි ඒක. එහෙම බලාපොරොත්තු ඇති කරගන්න බැරි කමක් නැහැ. අද ලාංකීය ජනතාව හැටියට එහෙම බලාපොරොත්තු හදවත්වල පුරෝගන මේක ලංකා දීපය බුද්ධ ශාසනයේ පවතින අපේ රට අපිට මේ බුදු සසුනේ තේජානුභාව බලෙන් අනුහසින් සෙත් වෙන්න ඕනේ කියලා බලාගෙන හිටියට මේකේ වාසය කරන්නා වූ වැසියන් හැටියට ජනතාව හැටියට අපේ හදවත් වලින් අපි සරණ ගිහිල්ලා තියෙන්නේ මොන වගේ දේවල්ද? මිත්‍යාව කියන දේ. මිත්‍යාව අපිට තේරෙනවා කියලා අපි හිතනවා නම් අපි මේ වෙනකොට විද්‍යාව පහළ කරගෙන තියෙන්න ඕනේ. විද්‍යාව උපදවාගත්තු හදවතකට පමණයි මිත්‍යාවෙත් විද්‍යාවෙත් වෙනස තේරෙන්නේ. මිත්‍යාවෙම ඇලී ගලී වාසය කරන මිත්‍යාවෙන්ම සැනසීම හොයන බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනන්නේ නැති ශ්‍රාවක සංගරුවන කවුද කියලා හඳුනන්නේ නැති ඔය කියන මහා සද්ධාවන්ත බෞද්ධ පින්වතුන් කියාගෙන නමින් ප්‍රතිරූපය ඉස්මතු කරගෙන සිටින පිරිස
මේ ලංකා බුදු සසුනේ සදාතනික නැත්තම් දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා බොහෝ කාලයක් දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස කටයුතු කරනවා කියලා හිතනවා නම් ඒක අපිටම අපි කරගත්තු වරදක්. ඒ නිසා පින්වතුනේ අපි කොයිබට යා යුතුද? කොතනින් පටන්ගෙන කොයි දිශානතියක් ඔස්සේ ගමන යා යුතුද? ඒ ගමන් ගත යුතු මාර්ගය කුමක්ද කියන කරුණ පිළිබඳව වඩාත් විමර්ශනශීලී ලෙස වඩාත් තීක්ෂණ වූ බුද්ධියකින් යුතුව ගවේෂණය කරන්නට සිත් නිවාගත යුතු යුගයයි මේ. ඉදිරියේදී සම්බුද්ධ ශාසනය බබලනවා. ඒ බබලන කාලෙට අපි මාර්ගඵල ලබනවා කියන කතාව විතරක් කියාගෙන එතකන් අපි පිස්සු නටනට ඉන්නවා මෙහෙම කියලා ගියොත් අපිට ඒ මාර්ගඵල යුගයේ උදා වෙනකොට ඒ උදා වුණොත් එදාට අපිට ඒ නිවන හිමි වෙනවා. මොකද නිවන් දකින්නට පාරමී දහම් පුරාගෙන එන උත්තමයින්ට පමණයි අවස්ථාව දෙන්නේ. පැහැදිලිද? එහෙම නැතුව අපේ ජීවිතයේ බුදුදහමේ පණිවිඩය වර්ධවාගෙන අපි මේ හැල්මේ දුවන ගමන දිව්වා කියලා ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඥානවන්ත වෙන්න උත්සාහ කරන්න පින්වතුනි. සබුද්ධික විදිහට මේ දිශ බලන්න උත්සාහ කරන්න පින්වතුනි. අපි ඒ සඳහා මඟ පෙන්වීමක් අපේ දහම් සෙවන සඳහා නිකේතනයේ YouTube චැනලය හරහා බොහෝ දින වලදී ඔබට ගෙනෙන ධර්මදේශනා මාලාවන් තුල සිදු කරගෙන එනවා. බොහෝ දින ගණනාවක් ඔස්සේ අපි දැන් එය සිදු කරගෙන පැමිණලා තිබෙනවා. ඉතින් අද දවස ටිකක් වැඩි පිරිසක් බුදුදහමට සමීප වෙන්න උත්සාහ කරන දවසක් නිසා ගොඩාක් ලෞකික ලෝකෝත්තර ධර්ම ග්‍රන්ථානුසාරයෙන් බුද්ධ වචන මාලාව ඔස්සේම විභාග කොට විස්තරකට පෙන්වා දීම තරමකට අඩු කරලා ජීවිතයේ කෙමෙන් අවබෝධයට අරගෙන එන්න මාවත පිරිසිදුව හදාගත යුතු ආකාරයක් ගැන කියා දෙමින් අද දවසේ උදෑසන සිදු කළා වූ බොහෝ දින දහම් වැඩසටහන 1-2 කියන දේශනා 2 අපි යොමු කරගත්තා. ඒ වගේම මෙම දේශනාවෙත් වැඩිමනක් කාලයක් ඔබට එවන් අදහසක් ජනිත කරවන්නට මා උත්සාහ ගත්තා. දැන් මෙතෙන් සිට යම්කිසි රහසක් දැනගන්න ඔබ උත්සාහ කරනවා ඇස්සේ කල්පනාව තියාගෙන ඔබට නොතේරෙන ඔබට වැසී ගිය අභිරහසක් විවෘත වෙනවා මෙතනදී කියා හිතමින් ඒ විදිහට කල්පනාව තියාගෙන එකතු වෙන්න අපේ මේ දේශනාවත් එක්ක අද දේශනාවෙනුත් අපි ඔබට යම් වූ අර්ථයක් එකතු කරන්නට උත්සාහයක් ගන්නවා. ඉතින් අපි යොමු වෙමු අපේ දේශනාවට. අද දවසේ මේ උත්තරීතර දේශනාව සඳහා පින්බර දායකත්වය ඒ බැතිබර දායකත්වයේ අනුග්‍රහය සිදු වෙන්නේ මේ විදිහටයි. පින්වත් දිනලී සඳමිනී නවරත්න දියණියගේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිමිති කරගෙන ඒ සඳහා ඒ දියණියට ඒ අවස්ථාවන් වලදී පැවතුණු සියලු වාතාවරණයන් හමුවේ
තමන්ගේ මානසික මට්ටම හොඳට ඉහළින් තබාගෙන මේ කටයුත්ත කරන්නට ආශිර්වාදයේ අනුග්‍රහය උපකාරක ශක්තියෙන් සලසලා දුන්නා වූ සියලුම සම්මියද්දෘෂ්ටික දෙව්බඹ පිරිසට වගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ දෙව්බඹ පිරිසට මේ පින් පමුණවලා ඒ සියලු දෙව්බඹ පිරිසට උතුම් ධර්මාය අවබෝධ කරගන්නට මේ පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සමග මේ දියණියගේ ආදරණීය මව්තුමිය වන පින්වත් සදිනී හේරත් මහත්මියගේ පින්බර දායකත්වයෙන් මේ පැවැත්වෙන නව වසරේ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 නව බුද්ධ වර්ෂයේ ආරම්භක පොහෝ දිනය වෙසක් මස පුර 15ක පොහෝ දින දහම් වැඩසටහනේ තුන්වෙනි අවස්ථාව සමග ඒකාත්මික වෙන්නට ඔබ සැමට අපි මෙසේ ඇරයුම් ගෙනෙමු. පින්වතුනි, මෙතෙන් සිට අපේ මේ ධර්මයේ ටිකක් ඉදිරියට කතාබස් කරගෙන යන්නට අපි මීට පෙර ආතුව අපේ ගියවර පොහෝ දිනය දක්වා සාකච්ඡා කරගෙන එන ගියවර පොහෝ දිනේදී අපි සාකච්ඡා කරන්නට යෙදුන ඒ දහම් සාකච්ඡාවන් තුළ සාකච්ඡාවට භාජනය වුණු ඒ ධර්ම කාරණා විශේෂයෙන් ලෞකික හා ලෝකෝත්තර මග පැහැදිලි කෙරෙන ඒ පොහෝ දින ධර්ම සාකච්ඡා හරහා අපි මේ වනතෙක් සාකච්ඡා කොට තිබෙන්නා වූ කරුණු කාරණා පුංචි සාරාංශගත කර ගැනීමක් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඒ සඳහා යොමු වෙන්නට සූදානම් වෙමු. හැමෝම සාදුකාරයක් පවත්තලා එකතු වෙන්න. ඒ දහම් සාකච්ඡාවන් සාරාංශගත කර ගනිමින් අපේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්න හැකි ප්‍රමාණයක් අද වෙහෙසෙමු. හොඳයි, කවුරුත් ඉතා හොඳ අවධානයෙන් අද දවසේ මා කීවා විශේෂ වූ අභිරහසක් මට මේකේ පැහැදිලි වෙනවා කියන අදහසින් කටයුතු කරන්න කියලා. මෙතෙන් සිට එහෙමනම් අප මේ ගියවර පොහෝ දින වැඩසටහනේ ඉගෙන ගත්තා වූ දේවල් සිහිපත් කරන්නට සූදානම් වෙනවා. ඒකදී අපි ඉගෙන ගත්තා සම්මා දිට්ඨිය කියන වචනය පූර්ව අංගයක් වශයෙන් මේ මාර්ගය තුල කටයුතු කරන්නේ කොහොමද? ඔබ දන්නවා මේ මාර්ගය ගැන කතාබස් කරද්දී සම්මා දිට්ඨිය මූලික අංගයයි. මුලින්ම සඳහන් වෙච්ච අංගය. පෙරම සඳහන් කරන අංගය පූර්වාංගයක් හැටියට තියෙන්නේ. මූලික අංගයක් හැටියට. එහෙම සිද්ධ වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙම පැහැදිලි කරගත්තා. ඒ තමයි මිච්ඡා කම්මන්තය මිච්ඡා කම්මන්තයක් වශයෙන් හා සම්මා කම්මන්තය සම්මා කම්මන්තයක් වශයෙන් ඊටා හොඳට කවුරු හරි හඳුනා ගන්නවා නම් අන්න ඒකම සම්මා දිට්ඨියේ මූලිකත්වයයි. සම්මා දිට්ඨිය මූලික වෙන ආකාරයයි. මිච්ඡා කම්මන්තය මිච්ඡා කම්මන්තයක් වශයෙන් වගේම සම්මා කම්මන්තය සම්මා කම්මන්තයක් වශයෙන් ඊටා හොඳට හඳුනා ගැනීමක් තියනවාද? මනාව හඳුනා ගන්නවද? ඒ හඳුනා ගැනීමටම කියනවා සම්මා දිට්ඨියේ පූර්වාංග ස්වභාවය කියලා. පූර්වාංග භාවය කියලා. ඒක අපි මේ විදිහටත් පැහැදිලි කරගත්තා. ඔබට මතක ඇති. සම්මා දිට්ඨිය කියන එක විදිහකින් පෙන්නවා මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝති පජානාති. ඒ කියන්නේ
මිත්‍යා කර්මාන්තය නැත්නම් මිත්‍යා කම්මන්තය මිත්‍යා කම්මන්ත වශයෙන් ඊටා හොඳින් හැදින ගන්නවද? ඒ වගේම තව එකක් මොකද්ද? සම්මා කම්මන්තය. සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝති පජානාති. සම්මා කම්මන්තයේ වශයෙන් මනාකොට හඳුනා ගන්නවද? සම්මා කම්මන්තයේ වශයෙන් මනාකොට හඳුනා ගන්නවද? අන්න ඒකම ඒ කෙනාගේ සම්මාදිට්ඨියයි කියලා පිළිගෙන ගත්තා. සාස්ස හෝති සම්මාදිට්ඨි. සාස්ස කිව්වේ ඒ කෙනාගේ. ඔහුගේ හෝ ඇයගේ. ඒකයි ඒ කෙනාගේ කියන්නේ. ඒක ඒ කෙනාගේ සම්මාදිට්ඨියයි කියලා ඉගෙන ගත්තා. මේවා ඉගෙනගත්තු දේවල් නේ. දැන් ඔබට යම්කිසි ආකාරයකින් මේ ඉගෙනගත්තු දේවල් වල අපහැදිලිකමක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? මොකද්ද කරන්න පුළුවන්? අපහැදිලිකමක් තියෙනවා නම් අපිට පුළුවන් ගියවර දේශනාව නැවත නරඹන්න. අනික එකවරම මේ දේශනාව අද නම් ඉස්සල්ලා මහන්නේ මේ ඔබ හම්බෙන් යොමු වෙලා ඔබට එකපාර මේක වැටහෙන්නේ නැති වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මොකද අපිටත් මේව එකපාරම තේරුනේ නැහැ. බොහෝ කාලයක් අපි මේවා සාකච්ඡා කර ඉගෙන ගනිමින්, කරුණු ඉගෙන ගනිමින්, වචනෙන් වචන පැහැදිලි කර ගනිමින් ගලපගෙන බලාගෙන ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ ජීවිතේට තියෙන ඒකායන විසඳුම මේකම තමයි කියලා. ඔය වෙන අර්බුද විසඳන්න මොන සැලසුම් ගෙනාවත් ඒ සියල්ලම අසාර්ථක වෙලා ආයෙමත් ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. මේකේ පින්වතුනි මම හොඳට දැනගත්තු දෙයක් තමයි. හොඳට දැක්කතු දෙයක් තමයි. කවදාවත් මේ ගන්න විසඳුමක් ආය අර්බුදයක් වෙලා නැගී සිටින්නේ නැහැ. විසඳුමක්මයි. එදාට මතුවෙන යම් අර්බුදයක් තියෙනවා නම් මේ විසඳුමේ අඩුවක් නිසා කියන්නේ මේ විසඳුමේ අඩුවක් නෙවෙයි. අපි විසඳුම සඳහා ගත්තු මාර්ගය හරි විදිහට ක්‍රියාත්මක වුණ ප්‍රමාණය මදිකමක් වෙනවා. එතකොට ඒකයි යාට දැනෙන්නේ. ඒ නිසා යා තව තවත් වැඩියෙන් මේ මාර්ගයට සමීප වීම සිද්ධ වෙනවා එතකොට. ඒ නිසා පින්වතුනි අපි යම්කිසි කෙනෙකුට අපහැදිලිකමක් ඇතිවීම වෙන්න පුළුවන්. එයා නැවත එහෙනම් මීට පෙර පොහොය දවසේ දේශනා ටික නරඹන්න. ඒ දේශනා ටික අපහැදිලි නම් ඊට පෙර දේශනාව ටික නරඹන්න පොයේ. එහෙම පොයේ දේශනා මේ සාකච්ඡා වාරය ආරම්භ වූ තැන සිට දේශනා ටික නරඹගෙන ඇවිල්ලා බලන්න. හරි ලස්සනට පැහැදිලි වීමක් තියෙනවා මේකේ. එන පැහැදිලි කර ගැනීම ටික ඔබ ගොනු කරගන්න හරි විදියට. ඒකේ ඔබට ගැටලුවක් ආවොත් අපි ඕන තරම් උදව් කරන්න අවස්ථාව ඔබට දීලා ඇති. ඔබ මොකද කරන්න ඕනේ? අපේ මේ channel එක subscribe කරගන්න. subscribe කරගෙන මතුවෙන bell icon එක click කරගෙන ඔබ ඊළඟට කරන්න ඕනේ ඒ සඳහා ඔබ අපේ දේශනාවේ මේ යටින් තියෙන කමෙන්ට් තීරුවට ගිහිල්ලා ඔබට තියෙන ගැටලුවද ඔබට තියෙන අදහසද ඔබට තියෙන විවේචනය මොකක්ද? විවේචන කිව්වම බයින් එකටම නෙමෙයි විවේචන කියන්නේ. ගුණයක් තිබුණොත් එය විමර්ශනාත්මකව පැහැදිලි කරලා කියලා දෙනවා. ඒකේ අඩුපාඩුවක් දැක්කොත් ඒක බොහොම විමසිලිවන්ත විදිහට පැහැදිලි කරලා දෙනවා. ඒව තමයි කමෙන්ට් කියන්නේ. ඒව එකතු කරගන්න. එතෙන්ට එකතු කරන්න. එතකොට මටත් තව තවත් නිවැරදි විදිහට, තව තවත් සාර්ථක විදිහට. ඒ කියන්නේ ඔබට ගැළපෙන විදිහටම නම් මට මේ මාර්ගය විස්තර කරන්න බැරි වෙයි. මොකද බුද්ධ දේශනාවට ගැළපෙන්න කරගන්න ඉපයි. බුදුහාමුදුරන්ගේ අවබෝධයනේ කියන්න වෙන්නේ. ඒ නිසා ඔබ වෙනමම හාත්පසින් බුදුහාමුදුරන්ගේ මතයට වඩා වෙනස් දේවල් ඉදිරිපත් කරලා තිබුණොත් මට එතෙන්ට නම් එන්න බැරි වෙයි. හැබැයි මම මේ විග්‍රහ කරන දේ තුල ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු ධහම තුල තව පැහැදිලි විය යුතුයයි කියලා ඔබ හිතන දෙයක් මට පෙන්ලා දීලා තිබුණොත් අවංකවම සාදු සාදු කියලා මම ඒ බාර ගන්නවා. සමහරට ඔබේ කමෙන්ට් එක බලාගෙන මම ඔබට කමෙන්ට් එකක් එකතු කරයි. ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් නම් සම්බන්ධ කරගෙන ඔබත් එක්ක මේ ධහමේ තියෙන
රසය විඳ ගන්නට මා උත්සාහ කරයි. හැබැයි සාදුකාරයක් දැම්මට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කියලා දැම්මට එහෙම අර පෞද්ගලිකව මාව එකතු වර්ණනා කරන තැනකට ඒ දාලා තිබුණා කියලා ඒව පස්සේ යන්න තරම් අපි කාලේ නාස්ති කරගන්නේ නැහැ. ඉතින් කාල වේලාව පරිදි ඒවට තෙරුවන් සරණයි කියන එක හෝ මොකක් හරි දෙයක් ලැබෙයි. ඉතින් මම දැම්ම තෙරුවන් සරණයි කියලා උන්වහන්සේ කිසි උත්තරයක් දාලා නැහැ. මම සද්ද නැතුව හිටියා ඊට පස්සේ කියලා. ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ඔබ හොයන්නේ ධර්මයේ නෙමෙයි වෙන දෙයක්. මම කියන්නේ එහෙම නෙමෙයි. මේක දකින්න පුළුවන් නම් අපි මේ කතාබස් කරන ධර්මයේ මොනතරම් වටිනාකමකින් යුක්තයිද කියලා ඔබටත් දැනෙනවා නම් යම් කිසි ආකාරයක. ඒ දැනෙන හැඟීම ඔබට එකතු කරගෙන අපිත් එක්ක හොඳ ධර්ම සංවාදයකට එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ මොකද්ද? අපේ YouTube channel එක මුලින්ම subscribe කරගන්න ඕනේ. මේකෙන් අර වාසියක් තියෙන්නේ මේ අපිට දැන් මං කමෙන්ට් එකක් එකතු කරනකොට මේ subscribe කරපු අයට ඒ කමෙන්ට් එක යනවා. ඔබ ගැටලුවක් එකතු කරාම මට එනවා. ඔබ subscribe කරලා නැත්නම් මේ ඔබට කමෙන්ට් වලට උත්තර මං එකතු කරනකොට ඒවා ඔබට ආපහු කවදා හරි ඔබ දාපු තැනට ගිහින් බලා ඉඳලා තමයි හොයාගන්න වෙන්නේ. මොකද මම ඔබ කමෙන්ට් එක දාන සැනින් මේක බලාගෙන ඉඳලා කමෙන්ට් එකට උත්තර එකතු කරන මේ මොහොතේටම ඔබට බලන්න මට ආපහු එවන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැනේ. ඉතින් අපිට ඒකට ඒක කර විතරක් ඉන්න වෙනවනේ. ඒ නිසා මේකේ හොඳ දහම් සාකච්ඡාවකට දහම් කතිකාවතකට මාවතක් අවශ්‍යයි. ඒකත් කරගන්න. එහෙම කරගෙන පහුගිය දේශනත් නරඹගෙන ගැටලු විසඳ ගන්න. අපි අද සාකච්ඡාවේ ගියවර කතාවේ පොඩි මතක් කිරීමක් පමණයි මේ කරන්නේ. එතකොට ඒකෙදී අපි ඉගෙන ගත්තා තව කරුණක්. ඒ තමයි සම්මා වායාමය. මොකද්ද මේ සම්මා වායාමය කියන්නේ? සෝ මිච්ඡා කම්මන්තස්ස පහනාය වායමති. එයා මිත්‍යා කම්මන්තය ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. මිත්‍යා කම්මන්තය ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කරනවා. අන්න ඒ කතාව. ඒ වගේම එයා මහා වෑයම් කරනවා තවත් කරුණකට. ඒ මොකද්ද? සම්මා කම්මන්තස්ස උපසම්පදාය වායමති. සම්මා කම්මන්තය උපද්දවා ගන්න වෑයම් කරනවා. අන්නේ වෑයම් දෙකම එකතු කරගත්තාම මේ දෙකටම කියනවා සාස්ස හෝති සම්මා වායාමෝ. ඒක තමයි ඒ කෙනාගේ සම්මා වායාමය කියන්නේ කියලා. නේද? ඒ කෙනා කිව්වේ ඔහු හෝ ඇය. ඒ කෙනාගේ සම්මා වායාමයේ බවට පත් වෙන මෙන්න මේ ව්‍යායාමය. ඊළඟට අපි කතාබස් කරා ගිය වර පොහොයේදී සම්මා සතිය ගැන. ඒකෙදි ඉගෙන ගත්ත සම්මා සතිය එක විදිහකින් මෙන්න මෙහෙම. සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති. ඒ කෙනා මොකද කරනවා කියන්නේ? එයා හෙතෙමේ සිහියෙන්ම මිත්‍යා කම්මන්තය ප්‍රහාණය කරනවලු. කොහොමද කරන්නේ? සිහියෙන්මයි මේ වැඩේ කරන්නේ. දැන් ඒ දිට්ඨියෙන් අඳුනගත්තා. වෑයම පටන් ගත්ත ප්‍රහාණය කරන්න. එතකොට මෙයාට එතෙන්ට සිහිය යොමු වෙනවා. දැන් සිහියෙන්ම මෙයා මොකද කරන්නේ? එහෙනම් ඒ ප්‍රහාණය කිරීම කරනවා. ඒ වගේම සම්මා කම්මන්තේ අඳුනගත්ත දිට්ඨියෙන් වෑයම් කරන්න පටන් ගත්තා උපද්දවීම පිණිස. ඒ නිසා එයා දැන් සිහිය පවත්වනවා ඒ වෙනුවෙන්. එයා සිහියෙන්ම සම්මා කම්මන්තේ උපදවාගෙන වාසය කරනවා. සිහියෙන්ම සම්මා කම්මන්තය උපදවාගෙන වාසය කරනවා. මෙන්න මේ සිහියෙන්ම කරන කටයුතු දෙකම ගත්තාම මේ දෙකටම පොදුවේ කියනවා ඒ කෙනාගේ මොකද්ද? සාස්ස හෝති සම්මා සති. ඒක තමයි මේ කෙනාගේ සම්මා සතිය වෙන්නේ. ඔන්න බලන්න සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා. තේරුණාද? එහෙම නැතුව නිකන් සතිය වරදවා තේරුම් ගන්න එපා. දැන් කෙනෙක් පිට්ටු උයන්ඩ හදනවා කියන්නේ පිට්ටු තම්බන්න හදනවා කියන්නකෝ. එතකොට එයා දැන් සතිය පවත්වන කොහොමද? පිට්ටු බම්බු පිට්ටු බම්බු කිය පිට්ටු බම්බු තමයි එහෙම උනොත්. බම්බු පිට්ටු තමයි.
එහෙම බම්බු නෙවෙයි මේවා. එතකොට එයා සිහියෙන් ප්‍රහාණය කරන්නේ මොකද්ද? සිහියෙන් උපද්දවන්නේ මොකද්ද? කියලා හොඳට තේරුමක් තියෙන්න ඕනේ. මොකද එහෙම අර එකම දේ කියෝ ඉන්න එකට සමහර අය හිතලා තියෙනවා මොකද්ද වෙන බම්බුවක්. ඒක වෙන බම්බුවක්ම තමයි මොකක් හරි. තරහ වෙන්න එපා එහෙම කීවාට. තේරුණාද? මොකද ඒවට චූටි අර ඒ වැරදි ක්‍රම වැරදි දේවල් එක්කලා අපේ මේ සිහිය වෙන පැත්තකට යනවා. සම්මා දිට්ඨියෙන් තොර වෙච්ච සිහියක් අපි පවත්වා ගත්තොත් ඒක සම්මා සතිය නෙවෙයි. සම්මා දිට්ඨියෙන් තොර වෙච්ච වීරිය පැවැත්තුවා කියලා. තේරුණාද? සම්මා දිට්ඨියෙන් තොර වෙච්ච වීරිය පැවැත්තුවා කියලා. ඒක සම්මා වායාමයේ නෙවෙයි. එනිසා අපි දිට්ඨිය හොඳට පවත්වමින් දිට්ඨිය තෝරා බේරාගෙන තමයි මේ කතාව යන්නේ. ඒකයි සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මේකේ මූලික අංගය සම්මා දිට්ඨියයි කියලා කීවේ ඒකයි. ඒ නිසා පින්වතුනේ අපි මේක වඩාත් පැහැදිලි කරගන්න තැනකට යන්න ඕන. ඉතින් මේ පැහැදිලි කිරීමට හොඳම උපකාරය අපි දැන් කාලාන්තරයක් තිස්සේ මේ පොහෝ දිනවලදී සිදු කරගෙන එනවා අපේ channel එක හරහා. ඉතින් ඔබට මම ආරාධනා කරනවා එකතු වෙන්න මේ subscribe කිරීම කරගන්න. මගේ වාසියකට නෙවෙයි. අපිත් එක්ක එකතු වෙලා දහම සාකච්ඡාවක් කරගෙන යන්න. එතකොට මටත් හොඳ අවස්ථාවක් විවෘත වෙනවා. වඩාත් හොඳ විමර්ශනයකටපත් වෙන පිරිසක් එක්ක සබුද්ධික පිරිසක් එක්කලා මේ සාකච්ඡාව කරගෙන යන්න. මං හරි ආසයි ඒකට. මං හරි කැමතියි ඒකට. එහෙම කැමැත්තක් තියෙන කෙනාට ඔබත් ඒ කැමැත්ත එකතු කරගත්තොත් ධම්මකාමෝ භවං හෝති. ධර්මයට කැමති වෙන අය දියුණු වෙනවාමයි. ධම්මදෙස්සී පරබව. එහෙම කැමැත්තක් නැතුව ධර්ම කතාවකට එකතු වෙන්න කැමැත්තක් නැහැ. ඒ වෙනුවට එක එක මේ මාධ්‍යවල තියෙනවනේ. දැන් මේ YouTube මාධ්‍යයට ගියාම අම්මෝ බලන්න තියෙන ಜಾතිවල ඉවරයක් නැහැනේ නේ. Facebook මාධ්‍යයකට ගියාම නොඑක් දේවල් තියෙනවනේ. විවිධ chat මාර්ගයෙන් විවිධ දේවල් එහාට මෙහාට අදහස් මාරු කර ගන්නවා. විවිධ ආක්‍රෝෂ පරිභව කර ගැනීම දෙගොල්ල කර ගන්නවා. හැබැයි මේ ආක්‍රෝෂ පරිභව අපි දැකලා තියෙන්නේ හොඳ අදහස් එකක් ඉදිරිපත් කරනට ඊට විරුද්ධ අදහස් ඉදිරිපත් කරන පිරිසයි මේ දෙගොල්ල අදලා සටනක් මිසක. තුච්ච වූ පහත් වූ නීච වූ කාමයේ පිළිබඳව දර්ශන දාන වීඩියෝ එකතු කරන ඒ අයට මේ කමෙන්ට් වලින් හුරේ දානවා කියලා තමයි දකින්න තියෙන්නේ. තවත් විසිල් කරන එකක් තියෙන්නේ. ඒගොල්ලෝ තවත් උද්දාමයට පත් වෙලා තවත් මේ වැඩ කටයුතු කරලා අපේ අහිංසක ඉගෙන ගන්න දරු පරපුර විනාශයට පත් කරනවා. TikTok කරහා අත්විඳින දේවල් හොඳ දේවල්ද කියලා බලන්න. කවුද ඉදිරිපත් වෙන්නේ TikTok කරහා දහම් පණිවිඩයක් දෙන්න? කලාතුරකින් පින්වත් උත්තමයෙක්. කලාතුරකින් තමයි ඒ හරහා පුංචි දහම් පණිවිඩයක් හරි ඒ අය අතරට ගෙනියන්න හදන්නේ. වච්චර සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒව බලන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් ඒවා සම්මාදිට්ඨි වැඩපිළිවෙළවල් වෙන්න බිදිහන්නේ උත්සාහයක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒවට ෆෝන් හදා ගන්නවා, සල්ලි එකතු කර ගන්නවා, ෆෝන් එකක් කොහොම හරි ගන්නවා, කට්ටියට හැංගිලා ෆෝන් එක බලබලා ඒ වෙනුවෙන් සිහිය ඒකටම හිත තියාගෙන ඉන්නවා. අරවා බලාගෙන ඒකෙම හිත එල්බගෙන ඉන්නවා. පාඩම් වැඩ අමතක කරලා යනවා. ඉගෙන ගන්න දේවල් අමතක කරලා යනවා. ළමයි අරකම බලාගත්තු දේ බලාගත්තොත් ඒ බලාගෙන ඒක ගැන හොඳ සිහියෙන් ඉන්නවා. ඒක හොඳ සිහිය. හොඳ සිහිය තමයි ඒක. ඒක තමයි සම්පූර්ණ ජීවිතයක දියුණු වෙන්න ඕන සිහිය නැති කරන තැන. ඒවට කියන්නේ මිච්ඡා සති. ඒ මිත්‍යා දෘෂ්ටික පදනමකින් ඒව ගොඩ නැගෙන්නේ. ඒ නිසා සම්මාදිට්ඨික පදනම කොතෙන්ටද ඉලක්ක වෙලා තියෙන්නේ කියලා අපි හිමින් කතා බස් කරමු. ඒ කතාව හරි ගැඹුරුයි පින්වතුනි.
ඒකයි මම කියන්නේ මේ YouTube channel එක subscribe කරගෙන අපිත් එක්ක එකතු වෙන්නේ ගාම්භීර කතාවට හිමින් යන්න. එක දවසක එක මොහොතක ඒ සියලු ගාම්භීරත්වය ඔබට මතු කරලා දෙන්න තරම් පුළුවන්කමක් ඇති වෙයි. අපි මෙච්චර කතා කරන්න ඕනෙත් නැති වෙයි. එක පදයක් කියනකොට ඔබට වැටහෙයි. හැබැයි ඔබේ නුවණ, ඔබේ ප්‍රඥාව ගැඹුරු නම්. එහෙම ගැඹුරු ප්‍රඥාවක්, ගම්භීර ප්‍රඥා කියන තැනකට ඇවිල්ලා ගෙනල්ලා තියාගෙන ඉන්නවනම් ඔබට සමහරට මේ බණ අවශ්‍යත් නැති වෙයි. මේ සිද්ධ වෙන දේවල් දිහා බලනකොටම අවබෝධ කරයි. එහෙමයි මේ ගැඹුරු ප්‍රඥාවේ ස්වභාවය. කයිවාරු ගහන්න යන්නේ. අනුකම්පාවෙන් යම් පැහැදිලි කිරීමක් එකතු කරනවා විනා ජනප්‍රිය වෙන්න හිතාගෙන තමන් වටා මොකක් හරි බලයක් හරි පිරිසක් හරි ගොඩනගාගෙන තමන් ලොකු කෙරුම්කාරයෙක් බව පෙන්වන්න හදන වැඩසටහන් එයාලා ගාව හිටින්නේ නැහැ. එනිසා අපිට එහෙම අයිතියක් නැහැ. මොකද අපිට අපිව විනාශ කරගන්න උවමනාවක් නැහැ. අපි ජනප්‍රිය වෙලා, අපි ප්‍රසිද්ධ වෙලා, ප්‍රසිද්ධ කෙරුම්කාරයෝ වෙලා එහෙම විනාශ වෙන්න තරම් මානසික පිස්සුවක් අපිට නැහැ. අපිට අවංකව උවමනා කරන්නේ මේ සැනසීමට මගක් තියෙනවා පින්වතුනේ. විනාශ වෙන්න යන අයට මම මේ පණිවිඩය ගේන්නේ. සැනසීමේ මගක් තියෙනවා. සැනසීමේ මග විවර වෙච්චි උත්තමයෙක් මේ ලෝකේ පහළ වෙලා සිටින කාලයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පවතින කාලයක්. අද වගේ වෙසක් පුන් පොහෝ දවසක මේවා හිතන්න හොඳ වෙලාවක් කලාවක්. ඒ නිසයි මම මේ පැහැදිලි කිරීම ඔබට ගෙනෙන්න උත්සාහ කරන්නේ. අපි කාලයක් උත්සාහ කරනවා. ඒකෙන් අපිට පේනවා මේ ගැඹුරු ප්‍රඥාවට එන්න බැරි කෙනා මේක අල්ලගන්නේ නැහැ. එයා ආයෙ කැරකි මං අර මුලින් කියපු විදිහට තමන්ගේ රුචි අරුචිකම් වලටම ගලාගෙන යනවා. අර ලිස්සන යම්කිසි ප්‍රදේශයක ලිස්සා යන සුරු ප්‍රදේශයක ඉන්නවා වගේ. අපිට ඉහළ තලයක ඉන්න බෑ. පහළට ලෙස්සගෙන යනවා. රූටගෙන යනවා. දන්නේම නැතුව ගිහිල්ලා ආය අගාධයක හිර වෙලා. උඩට එනවා තියා හිතන්නවත් බෑ ඊට පස්සේ. ඒ වගේ පින්වතුනි මේ සියල්ල දෙනාම මේ ගමන් ගත යුතු මාර්ගයේ වරද්දවාගෙන ඔහේ ජීවිතේ ලිස්සගෙන යන්න දීලා මිත්‍යා දෘෂ්ටික අගාධයට, මිත්‍යා දෘෂ්ටියෙන් නිර්මාණය වෙන අගාධයකට ගලාගෙන යන්න දීලා අපේ ජීවිත. ඇයි මේ? ඇයි බුදුහාමුදුරුවෝ ගැන විශ්වාස නැත්තේ පින්වතුනේ? ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන විශ්වාස නැත්තේ මේ තරමට? බොරු පුරාජේරු කයිවාරු එපා. අවංක වෙන්න. අවංකව මේ ධහම ශ්‍රවණය කරන්න. ශක්තිය දෙන්න ඒ ධහමට. ධහම ඔබට ශක්තියක් වෙයි. පාපකාරී යුගයකට තල්ලු වෙලා යන පෞකාර අකුසල සහගත පෞකාර වැඩසටහන් වලට, පෞකාර සිතුවිලි වලට, පෞකාර දර්ශන වලට යොමු වෙන්න එපා. ඒ වයින් ඔබේ මනස පිරිහෙනවා. පරිහානීය ධර්ම ඉදිරියේදී පරිහානියට ලක්වීම විනා අපි කොහොමද කියන්නේ? ධම්මදෙස්සී බවං හෝති කියන්නද කියන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරේ නෑනේ. ධර්මයට දේශ කරන පරිසරයක ඉන්න, ධර්මයට දේශ කරන මිනිස්සු බිහි වෙන්න ඒ අය අධ්‍යාත්මික වශයෙන්ුත් භෞතික වශයෙන්ුත් ලෞකික ලෝකෝත්තර වශයෙන්ුත් දියුණු වෙනවා කියලා බොරු බේගල් අද බාන්න බෑනේ පින්වතුනි. බුදුහාමුදුරුවෝ එහෙම කරලා නැහැ. ධම්මකාමෝ බවං හෝති. ධර්මයට කැමති අය දියුණු වෙන්නේ. එහෙම නැතුව ධම්මදෙස්සී ධර්ම දේශ කරන අය නම් පිරිහෙනවාමයි. පරාභව. ඒකයි මේකේ ක්‍රමය. ඉතින් ඒ නිසා බොරු පුරාජේරු නවත්තන්න කාලයයි. අපි බුදුදහමේ දේශයක නම් ඉන්නේ. බුදුදහමේ දීපයක් නම් අපිට තියෙන්නේ. ඒක ඒ විදිහට රකින්න උත්සාහයක් නැත්නම්, ඒ විදිහට ධම්මගේ ගමන් කරන්න වීරියක් අපිට වෙසක් පොයක් දවසකවත් එන්නේ නැත්නම්, ටිකක් ප්‍රදර්ශනයේට පන්සලට ඇවිල්ලා කැරකිලා පන්සල පැත්තේ කැරකිලා පන්සලේ තියෙන වෙසක් කූඩුත් බලන ගමන් තමනුත් වෙසක් කූඩුවක් වගේ ඇඳුමක් එල්ලගෙන
අර චාම් බව වෙනුවට සංකර බව එකතු කරගෙන තවත් සීලවන්ත ගුණවන්ත ඉන්න පිරිසකගේ සිත් සතන් විසිරවලා දාලා පේන්න යන චාරිකාවලට ධර්මය අල්ලන්න පුළුවන් වෙන්නේ නැහැ පින්වතුනි. නිවිච්ච හිතෙන් බලන්න මේ ධහම. නිවිච්ච හිතෙන් මේ ධහමට සවන් දෙන්න. නිවුන සිතෙන් මේ ධහම සමග චින්තනය දියුණු කරන්න. මා ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න අපේ channel එකට. subscribe කරගන්න. bell icon click කරගෙන all tab එක click කරගෙන එකතු වෙලා සාමූහිකත්වයකින් අපි කාටවත් කෙරුම් කාර්යෝ වෙන්න නෙවෙයි අපි ධර්ම බලයක් හිමින් හිමි ගොඩනගා ගමු. මේ ලංකාද්වීපය තුල ඒ දහම් බලය ගොඩනැගෙන දවසට ධර්මයෙන් එන සැනසීම අපිට අත්විඳින්න ලැබෙයි. කාටවත් ඇඟිල්ල දික් කරන්න යන්න එපා. අරයා වැරදි, මෙයා වැරදි, අරක වැරදි, මේක වැරදි. දික් කරගන්න තමන්ගේ පැත්තට ඇඟිල්ලක්. අපි කොච්චර දුරට හරිද වැරදිද කියලා බලන්න. බුදුදහමේ අවවාදය තුල අපි කොච්චර දුරට ඉන්නවද කියලා බලන්න. ඒ නිසා කොච්චර හොඳ බෙහෙත් දුන්නත් වැඩක් නැහැ. ඒ ලෙඩාගේ ලෙඩේ සුව වෙන්නේ නැහැ. ඒ බෙහෙත එයා බොන්න නැතුව විසි කරනවා නම්. සේමාසනීප තියෙන රෝගියෙක් ඉන්නවා කියලා හිතන්න. මෙයාට වටිනා බෙහෙත් ඖෂධ වෛද්‍යවරයා නියම කරනවා. හෙදෙහිදී පිරිස ළඟට ගෙනල්ලා ඒ සාතු සප්පායම කරලා බෙහෙත් ටික දෙනවා. මෙයා මේ ඇඟිලි දෙක අස්සේ බෙහෙත් පෙති ටික හංගගෙන ඉඳලා බොනවා වගේ පෙන්නලා වතුර උගුර බීලා අරගොල්ලෝ යනකන් ඉඳලා බෙහෙත් පෙති ටික විසි කරලා ගෙදරින් ගෙනත් දුන්නු අයිස්ක්‍රීම් එකක් කනවා. එහෙම නැත්නම් කාට හරි කියලා ගෙන්නගත්තු චොකලට් එකක් කනවා. එක්ක චොකලට් අයිස් එකක්. නේ? ඒවටනේ අපේ ආසාව තියෙන අර බෙහෙත් තිත්ත බෙහෙත් බී හැකිය. මෙයා සුව වෙයි කියලාද ඔබ කියන්නේ? එයා දැන් ඉස්පිරිතාලේ ඉන්නේ මං දැන් සනීප වෙයි කියලා බලාපොරොත්තු කොච්චර කොට නගාගෙන හිටියත් සනීප වෙයි කියලාද කියන්නේ? ඉස්පිරිතාලේ හිටියත් එයා සනීප වෙන්නේ නැහැ. හේතුව එයා ඉන්නේ වැරදි පාරක. කිසිම අනුගමනය කිරීමක් නැහැ මේ දින මාර්ගය පිළිබඳව. සුව විය යුතු මග එයා විසි කරලා පැත්තකට දානවා. ආන් ඒ වගේ බෞද්ධ පිරිසට සුවපත් වීමේ මග දේශනා කොට වදාළ පරම පූජනීය ඒ උත්තම කලන මිත්‍ර අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දහම සරණ යන්න පින්වතුනි. ඒකට වඩා සමීප වෙන්න හොඳම ක්‍රමය තමයි මේ ඇවිස්සෙන එක චුට්ටක් පාලනය කරගන්න. ඔබ ඇවිස්සෙන දහම නැති නිසා. ධර්මයේ හදවතේ නැති මිනිස්සු වහා සැලෙන සුළුයි. හිත කලබල වෙනවා. හිත නොසන්සුන්. එහෙම නොසන්සුන් වෙලා හිත කලබලයටපත් වෙලා ඒ අය මේ දහම් මගින් විසිරලා යනවා. ඒකින්ද මම මේ නිතර කියපු දෙයක් තමයි ඔබට මතක ඇති පිංගුතුනේ මේ දහම අවබෝධ කරන්නේ හිතහයිය මිනිස්සු කියලා. හිතහයිය මිනිස්සු හිත කලබල කරගන්නේ පොඩි දෙයකින් හැලෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. විමසිල්ලෙන් බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙම විමසීමෙන් බලන්න තරම් යාලට ඉවසීමක් තියෙනවා. ඒ ඉවසීමටපත් වෙන නිසාම ඒගොල්ලෝ විමසීම ආරම්භ කරනවා. නිසා කලබගෑනි ඇති කරගන්න එපා. ඔබ කලබල වෙන්නත් එපා. ඇති වෙන කලබගෑනි වලට හසු වෙන්නත් එපා. විමසන්න අපි බුදුදහම හැටියට මොකද්ද කළ යුත්තේ මේ ප්‍රශ්න විසඳ ගන්න. අන්න ඒ සාකච්ඡාවක් ඔබ ආරම්භන්න. ඔබ ඒ සඳහා කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡාවට යොමු වෙන්න. මට මේ දේශනාව තුළ ඒ හැමදේම කියන්න බැරි වෙනවා. විශේෂයෙන් අපි ලෞකික වූ යහපත කියන එක අපි විසින් නිර්මාණය කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒකට ලෞකික මාර්ගය විස්තර කරලා දීලා තියෙනවා. කවුද ඉතින් අනුගමනය කරන්නේ? බලන්න පෙන්වන්න කවුද කියන්නේ කරන්නේ? ඔබ කරනවා කියලා ඔබට සහතික දෙන්න පුළුවන්ද? ඔබ ඔබට හොඳ දේ කරනවා ඇති. ඒක හරි. ඔබ දහම හැටියට තේරගත්තු දේ කරනවා ඇති. දහම මෙයයි කියලා ඔබ විසින් මොනවා හරි කවුරු හරි කියලා දුන්න දෙයක් අල්ලගෙන කරනවා ඇති. හැබැයි ඔබ බුදුරජාණන් වහන්සේගේ මග පිරිසිදුව ඉගෙනගෙන තියෙනවද? ලෞකික
මාර්ගය මෙයයි කියලා? ලෝකෝත්තර මඟ මෙයයි කියලා වෙනම ඉගෙනගෙන තියෙනවද? මේ දෙක අතර වෙනස හොඳට අඳුනනවද? ඒ අඳුනගෙන ඒ අනුවද ඔබ මේ කටයුත්ත යන්නේ නැත්නම් ඔබ මේ ඉතින් අපි අහලා තියෙන්නේ මෙහෙමයි ආමුදුරනේ. අපිට ඉතින් කියලා දීලා තියෙන්නේ මෙහෙමනේ. එහෙනම් අපි දැන් ඒව තමයි කරගෙන යන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා දුන්න එකද ඔබට වැදගත්? එහෙම නැත්නම් ඔබට කොහෙන් හරි ඇහිච්ච එකද වැදගත්? ඒ ඇහිච්ච එක කොහේ තැනක කොහොම තැනක තිබිච්ච එකද දන්නේ කවුද? ඒ නිසා චින්තනය කියන්නේ තනිකර විප්ලවයක් අපේ ජීවිතේට. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි මේ චින්තන විප්ලවයයි අපිට අවශ්‍ය. මිනිස්සු හිතන විදිහ වරද්දාගෙන වැරදිච්ච චින්තන රටාවක පැටලි යනවා. ඒ වැරදි චින්තන රටාවට තමයි කියන්නේ මිත්‍යා සංකල්පය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා හරි දේ හරි විදියට තෝරගන්න බැරි කෙනා, වැරදි දේ වැරදි විදියට තෝරගන්න බැරි කෙනා නේ අසාරවත් වූ දේ සාරවත් විදියට හිතා. දැන් ඒකනේ ඔය හිස් වූ තුච්ච වූ කාමයේ කාමුක දර්ශන, කාමුක විනෝදයේ ආස්වාදයේ ජනිත කරවන, හැඟීම් ඇති කරවන රංගන, චිත්‍ර, පින්තූර මේවා බොහෝම සාරවත් වූ දේවල් හැටියට විශාල මිලියන ගණන් views වැටෙනවා කියන්නේ views එකක් තියනවා කියන්නේ කවුරු හරි බලලා තියෙනවා. ඒක බලලා තියෙනවා. ඒක එයා දර්ශනෙට අරන් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ගිහිල්ලා ඒක අරගෙන තියෙනවා කියන්නේ ඒක මම මෙහෙම බැලුවා කියලා ලකුණු කරලත් තියෙනවා ඒ කියන්නේ. ඊට පස්සේ ඒවට ලයික් දාලා තියෙනවා. කැමතියි අපි හරි කැමතියි කියලා. ලක්ෂ ගණනින් ලයික්ස් ඇట్లా. ඒක අපි දකිනවා සමහර වෙලාවට අකමැති ඩිස්ලයික් එකක් දාපු අය හරි අඩුයි. මට ඔබ දන්නවද? අපේ ධර්ම දේශනාවලට මේ ගැඹුර විස්තර කරන ධර්මසිරි දේශනාවලට ලයික් 4-5ක් වැටෙනකොට ඩිස්ලයික් 2-3කුත් වැටෙනවා. ඒවට කැමති නැහැලු. කියන්නේ මේවා එපා. ඉතින් ඒගොල්ලන්ට එපා නම් ඒගොල්ලෝ නොබලා ඉන්න ඕනේ. සමහරට මේක බලන කීප දෙනා 4-5 දෙනෙක් ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒ 4-5 දෙනා නිතර බලනකොට views ඉතින් 20ක් විතර වැටේ. පොයක් දවසකට ඊට වඩා එකතු වෙන්නේ නැහැ. තේරුණාද? ඒක තමයි ඇත්ත. ඒ වෙනුවට පොයේ දවසේ වෙන මොනවා හරි අරගලයක් පෙන්නුවොත්, රණ්ඩු වෙන එකක්, ගහ ගන්න එකක්, මේ වගේ එකක් පෙන්නුවොත් කවුරු හරි කොතනක හරි මේකක් දැක්කොත් ඒවට පැයක් දෙකක් යනකොට ලක්ෂ 5ක් 10ක් views වැටෙනවා. ඒ කියන්නේ ලක්ෂ 5 10ම හොයා ඉන්නේ මොකද්ද? පැටලෙන්න දෙයක්. පැටලෙන්න දෙයක් හොයා ඉන්නවා කියන එක කිව්වට ඒකේ ඇත්ත කතාව එයාලා ගොදුරු වෙලා ඉන්නේ. මොකේද? මිත්‍යා සංකල්පනාවට. මිච්ඡා සංකප්ප ගෝචරා. මන් නෙවෙයි ඒව දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මිච්ඡා සංකප්ප ගෝචරා. ඒකට කවදාවත් හරවත් වූ දේ හම්බෙන්නේ නැහැ කියනවා. තේ සාරං න අධිගච්ඡanti. ඒගොල්ලන්ට සාරවත් වූ දේ කවදාවත්ම ලබන්න වෙන්නේ නැහැ. තේ සාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. එයාලා ගෝචර වෙලා ගොදුරු බිමක් බවට පත් කරගෙන ඉන්නේ. දැන් සතෙක් අපි ගාලෙන් ලැහුවාම එයා දුවන්නේ මෙයාට ගොදුරු බිමක් තියෙනවා නම් ඒ ගොදුරු බිම කරානේ. තේරෙනවද? කූඩුවෙන් එළියට එන පක්ෂි ටික උදේට එළියට ආපු ගමන් යන්නේ තමන්ගේ ගොදුරු බිමට. එයාලට ආහාරය සැපේන තැනට යන්නේ. ඒ වගේ අපි ආහාරයක් හොයා ඉන්න කුරුල්ලෝ පක්ෂීන් වගේ, සත්තු සරපයි වගේ අපිට ආහාරයක් ලැබෙන තැනට ගිහිල්ලා අපි විසින් දැහැගන්නේවා. මේ තුච්ච වූ කාමයේ දැහැගන්නෙත් අපි ඒ විදිහට. මේ හිස් වූ ජීවිතවලට වැටෙන විදිහේ අරගල රණ්ඩු සරුවල් අපේ ජීවිතයට ගන්නෙත් අපි විසින් ගිහිල්ලා දැහැගන්නේවා බලලා. තේරුණාද? ওই විදිහට ඔබ දැහැගත්තද ධර්මය? ওই විදිහට ඔබ හොයාන ගියාද දහම් පොතපත? ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න තැනක් හොයාගෙන ගියාද?
එහෙම වෙබ් අඩවි කීයක් හොයාගෙන තියෙනවද දැනට? එහෙම පොතපත මෙන්න මේ පොතපතේ තියෙනවා ගැඹුරු දර්ශනයක් විවෘත කරනවා. එහෙම පොතපතක් ඔබ හොයාගෙන තිබෙයිද? ඒක කොච්චර දුරට දැන් කියවලා තිබෙයිද? කොච්චර දුරට ඒකේ අර්ථය තේරුම් අරගනිමින් සිටීද? ඒ තේරුම් ගත්තු අර්ථය ජීවිතය ඇතුලේ කොච්චර දුරට ඔබ දකිමින් සිටිනවද? ඒ අය එහෙම වුණා නම් සම්මා සංකප්ප ගෝචර වෙලා යහපත් කල්පනාවක ගෝචර භාවයට පත් වෙලා ඒ අය එහෙනම් සාරවත් වූ දේ සාරවත් විදිහට දැක්කය. අසාරවත් වූ දේ අසාරවත් විදිහට දැක්කය. අනිවාර්යෙන් ඒක නිසා ඒගොල්ලෝ සාරවත් වූ දේ ජීවිතේට ලං කර ගන්නවා. තේ සාරං අධිගච්ඡanti. විශේෂයෙන්ම ලං කර ගන්නවා ඒක. හේතුව සම්මා සංකප්ප ගෝචරා. සම්මා සංකල්පයට ඒගොල්ලෝ ගොදුරු වෙලා ඉන්නේ. ඒ ගොදුරු වීම කොච්චර සැනසෙල්ලක්ද? සම්මා සංකල්පයට අපි ගොදුරු වුණොත් සම්මා සංකල්පය විසින් දැහැගෙන අරගෙන යන්නේ නිවන කරාමයි. ලෞකික වූත් යහපත මතු කරලා ඇති එතන. ලෝකෝත්තර වූත් මාවත විවෘත කරලා ඇති. මේ සියල්ල නැති කරගත්තේ. මේ සියල්ල වනසගත්තේ අපිමයි. ඒ නිසා මාද බලාපොරොත්තු ධර්ම විග්‍රහයට වඩා මේ විදිහට කතා කරන්න හේතු උනේ. ලෞකික ලෝකෝත්තර මග විස්තර කරන්න යමු අපි ඉස්සරහට. නමුත් මේ පොහොව දවසේ කවුරු හරි අලුතෙන් කෙනෙක් බලනවා ඇති කියලා හිතලා එයාට හිතට යම් පණිවිඩයක් ගන්නයි මම මේ දේශනාව මේ විදිහට වඩාත් අවධාරණයෙන් කියන්න හේතුව. ඉතින් ඔබ subscribe කරගන්න අපේ මේ channel එක bell icon එක click කරගෙන මතුවෙනවා all කියලා tab එක. ඒක click කරගන්න. ඊට පස්සේ comment එවන්න. ඔබට විවේචනය තියේවි. එතකොට බුදුදහම පිළිබඳව ඔබ හිතන චින්තනය මොකක්ද කියලා මට දැනේවි. මට තේරෙන විදියකින් ඔබට යහපත් අදහස් මං එවන්න. අපි යමු. අපි ගියවර සාකච්ඡා කරා එතකොට සම්මා සතිය. ඊළඟට මේ කාරණා තුන එකතු කරගෙන අපි සතිපට්ඨාන ධර්මයේ කතා කරන වාසේ ආතාපි සම්පජානෝ සතිමා කියලා සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් ආන්ගේ ආතාපි සම්පජානෝ සතිමා කියන ධර්මතා තුන තමයි මේ කතා කරන්නේ. ඒක මෙහෙම කියනවා ඉතිස්ස මේ තයෝ ධම්මා සම්මා කම්මන්තං අනුපරිදාවಂತಿ. ඕන් ඔය කියන ධර්මතා තුන එතකොට සම්මා කම්මන්තය සමග වේගයෙන් ඉදිරියට වැඩෙනවා. වේගයෙන් ඉදිරියට දිවෙනවා. ඒ අදහස තමයි දීලා තියෙන්නේ. ආර්ය මාර්ගය තුල ඉදිරියට වේගයෙන් දිවෙනවට තමයි අනුපරිදාවಂತಿ. සම්මා කම්මන්තයත් එක්ක ඒ අනුව වේගවත් වැඩෙනවා, දිවෙනවා. ඒ වගේම අනුපරිවත්තಂತಿ. ඒ සම්මා කම්මන්තේට අනුව පවතිනවා. මොනවද සේයති ඉදං? මොනවාද ධර්මතා? සම්මා කම්මන්තේ අනුව දිවෙන්නේ මොකද්ද? ඒ වගේම සම්මා කම්මන්තේ අනුව පවතින්නේ මොන ධර්මතාවද? තයෝ ධම්මා. ධර්මතා තුනක් පවතිනවා කියනවා. ඒ මොනවද ඒ ධර්මතා තුන? ඒ තමයි සම්මා දිට්ඨි කියන ධර්මතාවය. කුසලය අකුසලය වෙන් කරගන්න ස්වභාවය. තේරුණාද? ඒ කියන්නේ ওই රතු පාටින් අකුසලයේ පෙන්නනවා කියන්නකෝ. කොළ පාටින් කුසලයේ පෙන්නනවා කියන්නකෝ. කොළ එළියයි රතු එළියයි. ඒතර ජීවිතේට රතු එළියක් වැටෙනවා කියන එක මොකද්ද? දිට්ඨිය වරද්දවා ගත්ත එක. වැරදි පැත්තක්. කල්පනාව තුල වේවා ඒ සම්මා එතකොට මිච්ඡා කල්පනාවක්. වචනය තුල වැරදි පැත්තක් තියෙනවා නම් ඒක මිච්ඡා වාචා. ක්‍රියාව තුල වැරදි පැත්තක් එනවා නම් රතු එළියක්. මිච්ඡා කම්මන්ත. කොළ එළියක් එනවා කියලා කියන්නේ සම්මා කම්මන්තය. සම්මා පැත්ත. ඒක අඳුන ගැනීම සම්මා දිට්ඨිය. ඒ අඳුන ගැනීම අනිවාර්යයෙන්ම ඉදිරි පියවරකට අපිව තල්ලු වෙනවා. මොකක්ද ඒ ඉදිරි පියවර? ඒ තමයි වායාමයට. මතකනේ වායාමයේ කියන්නේ ඊට පස්සේ මේ මිච්ඡා පැත්ත බැහැර කරන්නටත්
සම්මා පැත්ත තව තවත් එතන උපදවා ගන්නටත් කරන වෑයම තමයි සම්මා වායාම. ඒක අතහැරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එකතු පාදා වෙනවා ඒකට සතිය. මොකද්ද? සම්මා සතිය. ඒක ආයමත් සම්මා දිට්ඨිය ප්‍රබලව දියුණු කරන්න හේතු වෙනවා. මොකද්ද? මිච්ඡා පැත්ත දැකද ගෙවිලා ගිහිල්ලා විනාශ වෙලා ගියා. සම්මා පැත්ත එතන සම්පූර්ණයෙන් පිහිටලා බල පරාක්‍රමයෙන් පතුරවන්න ගත්ත සම්මා පැත්තේ කොළපාට. මිච්ඡා පැත්ත ගෙවිලා ගියා. ඔහොම දෙයක් පින්වතුනි අපේ ජීවිතය ඇතුලේ වෙනවා. ඔහොම සංසිද්ධියක් සිද්ධ වෙනවා. තේරුණාද ඔබට? එතකොට ආන්ගේ සංසිද්ධිය අපිට තෝරා බේර ගන්න ලැබෙන්නේ මේ වගේ ශක්තිමත් පදනමකට දහම අධ්‍යයනයක් කරලා තිබුණොත් පමණයි. ඉතින් එහෙමනම් පින්වතුනි අද එතෙන් ඉඳලා ඉදිරියට සාකච්ඡා කළ යුතු කොටසක් තියෙන්නේ. නමුත් දැන් මේ වන විට අපි ගොඩක් කාලයේ ඉදිරියට ඇවිල්ලා. ඒ නිසා මේ කොටස යම් යොමු කරවීමක් හැටියට පමණක් තියලා පැහැදිලි කිරීම අපි ඉදිරි පෝය දවසේ සිට සිදු කරන්නට අපේක්ෂා කරමින් ඔබට අපේ channel එකත් subscribe කරගෙන මේ සඳහා ඔබේ අදහසුත් දක්වගෙන ඔබ සූදානම් වෙන්න කියන ඇරයුමත් සිදු කරමින් අපි මේ යොමුව කොතෙන්ටද යන්නේ කියලා පැහැදිලි කරලා කතාවට යන්න බලමු. අද එතෙන් සිට ඉදිරියට යමු. මොකද්ද? තව දුරටත් පැහැදිලි කරනවා නම් తත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කියපු කාරණාව එහෙමමයි. තව දුරටත් පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය පූර්වාංගම වන්නේය. ඒක තමයි මේකේ අදහස. කොහොමද මේ පූර්වාංගම වීම වෙන්නේ? ඒකත් බුදුරජාණන් වහන්සේම විමසීමක් කරනවා. කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. කොහොමද පින්වත් මහණෙනි තවදුරටත් මේ සම්මා දිට්ඨිය මූලික අංගයක් වන්නේ පූර්වාංගම වන්නේ කියලා අහනවා. අහලා මෙන්න මේ විදිහට ඒක පෙන්නනවා. මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති. එයා මිත්‍යා ආජීවය මිත්‍යා ආජීවයක් වශයෙන් මනාව හැඳිනගන්නේය කියලා පෙන්නනවා. ඒකට පාලියෙන් කොහොමද කියන්නේ? මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති. මේක හොඳට ඉගෙන ගන්න. හදිසියට මේක කියවන්න ලියන්න පුරුදු වුණා කියලා නම් මම දැන් මිච්ඡා ආජීවය දන්නවා දැන් ඒ හින්දා ඉන්නේ සම්මා ආජීවය කියලා අනේ බොරු මනස්ගත නම් හදාගන්න එපා. මං කියවන්න දන්නවනේ. මං ලියන්න දන්නවනේ. පින්වතුනි ලියන්න දන්න කියවන්න දන්න මහාචාර්ය මට්ටමේ අය ගොඩක් ඉන්නවා ලංකාවේ හොඳට මතක තියාගන්න. එහෙම උණයි කියලා මේක සුතා කියන එකෙන් නතර කරන ධර්මයක් නෙවෙයි. පැහැදිලිද ඔබට මං කියන දේ? ඒ කියන්නේ ශ්‍රවණ මාත්‍රයකින් පමණක්ම මේ ධර්මයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. තේරෙනවද? ශ්‍රවණ මාත්‍රයකින් මේක ධාරණයට ගන්න වෙනවා. සුතා දත ධාරණයට එන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක වචනෙන් භාවිතයට ගන්න වෙනවා. වචනෙන් යම්කිසි පරිචයක් ඇති කර ගන්න වෙනවා. මේ පිළිබඳව වචසා පරිචිතා. ඊට පස්සේ මනස හොඳට මේකට තියලා මනසින් හොඳට නුවණින් හොඳට විමසලා බලන්න සිද්ධ වෙනවා. ඒක ජීවිතේ ක්‍රියාකාරකම් එක්ක යොදවලා බලන්න වෙනවා. ඒ දර්ශනයට අසු කර ගනිමින් ඒ ටික. මනසානුපෙක්කිතා. අන්න එහෙම යනකොටයි දෘෂ්ටි මතවාද ආකල්ප සංකල්ප ඔක්කොම කඩලා විසි වෙලා සැබෑ විදියට පිරිසිදු දර්ශනයක් මේක සම්බන්ධයෙන් ඇති වෙන්නේ. එහෙම නැතුව මිච්ඡා කියන්නේ මේකයි කටපාඩමින් දන්නවා කියලා හිතාගෙන හිටියට හුඟක් අය මේවා දන්නෙත් නැහැ. බොරුව කරන්නේ. ඔය ඇහිච්ච දෙයක් කොහි කියවන්නේ මිච්ඡා. දැන් අපි කතා කරලා බලමු ටික. මොකද්ද මේ මිච්ඡා ආජීව කියලා කියන්නේ? බලන්න ඔබ දන්න මිච්ඡා ආජීවය කියන්නේ? ඔව්.
වැරදි ජීවන රටාවක් නැහැ. අපි වැරදි විදිහට ජීවත් වෙන්නේ නැහැනේ. අපි හරි විදිහට ජීවත් වෙන්නේ. ඔහොම කියන අය ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් අපිට මේ හොයාගන්න පුළුවන් වෙයි ලෝකේ. ඒ කියන්නේ සම්මා ජීවය සම්පූර්ණ වෙලා කියලා කියන්නේ. සම්මා ජීවයක් හැටියට දන්නේ නැහැ ඒක කියන්නේ මේ. මම නම් දකින්නේ. මිච්ඡා ජීවය හැටියට දන්නේ නැහැ ඒකයි මේ කියන්නේ. ඒක දන්නවනම් ඒකම එයාගේ සම්මා දිට්ඨිය. මිච්ඡා ජීවයක් හැටියට දන්නවනම් සම්මා ආජීවයක් හැටියට දන්නවනම් ඒකම එයාගේ ඔහුගේ හෝ ඇයගේ සම්මා දිට්ඨියයි. එහෙනම් සම්මා දිට්ඨියට එන්න පුළුවන් ආජීවය හරහා. ඒකයි කියන්නේ පින්වතුනි මේ ආජීවය පිරිසිදු කරන එක සීලයක්සේ සලකා කරන්න. ආජීව පාරිශුද්ධ සීලය කියලා. සිල්වත් වීමක් ලෙස ආරම්භයට මේක කරන්න ඕනේ. අපිට එහෙම කල්පනාවක් නැහැනේ. හරි. දොස් කියන්න කාටවත් බෑ දැන්. දොස් නම් දොස් අපිටමයි. අපේම දෝෂයයි මේ. අපේම වරදයි. අපිම මේ බුදුදහම ප්‍රතික්ෂේප කරගෙන අපිම මේ බුදුදහමෙන් එන සැනසීම අපිට කියා හිටියා කියලා හරියන්නේ නැහැ. දැන් චුට්ටක් මම ඔබට හඳුන්ලා දෙන්නම්. මේවා විස්තර කරන්න ඊළඟ පොහෝ දිනේදී. කතමෝච භික්කවේ මිච්ඡා ආජීවෝ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. මොකද්ද පින්වත් මහණෙනි මේ මිත්‍යා ආජීවය කියලා කියන්නේ? පින්වත් මහණෙනි මොකද්ද මේ මිත්‍යා ආජීවය කියලා කියන්නේ? පින්වතුනි මෙතන චූටි දෝෂයක් තියෙනවා. සිංහල ටයිප් කරද්දි පොඩි අඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි මේ ආජීවය කියන එකට මෙන්න මෙතන කම්මන්තේ කියලා වැදිලා. මේ කම්මන්තේ කියන එක ඔබ පොඩ්ඩක් කපා ගන්න. කපාගෙන ඒ වෙනුවට ලියා ගන්න ආජීවය. මිත්‍යා ආජීවය යනු කුමක්ද? ඒක හදාගන්න පින්වතුනි. මගේ අතින් විච්ච අඩුවක් ඒක. හදිසියට ටයිප් කරගෙන යනකොට සමහර තැන් පොඩි මිස්වීම් වෙනවා. එතකොට මිත්‍යා ආජීවය කියලා කියන්නේ මෙන්න මෙහෙම පෙන්ලා දෙනවා. කතමෝච භික්ඛවේ මිච්ඡා ආජීවෝ කුහනා ලපනා නේමිත්තකා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගින්සනතා අයම් භික්ඛවේ මිච්ඡා ආජීවෝ. දැන් ඔබ කුහනා දන්නවද? නෑ මං අනිවාර්යෙන් හිතනවා එහෙම දන්න අය හරි අඩුයි. නැහැම කියන්නේ. ධර්මකාමී, ධර්මයට ලැබි, ධර්මයේ හොයන අතලොස්සක් වූ පින්වත් පිරිස ඉන්නවා. ඒ අය කුහනා සොයනවා. කොහෙද කුහනා සොයන්නේ? තමන්ගේ ජීවිතය ඇතුලේ කුහනා ලක්ෂණය මතුවෙන්නේ කොතනද කියලා හොයනවා. ලපනා හොයනවා. තමන්ගේ ජීවිතය ඇතුලේ මේ ලපනා කියන ලක්ෂණය කොතනද ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයමින් සිටිනවා. නේමිත්තකා හොයනවා. නිප්පේසිකතා හොයනවා. ලාභේන ලාභං නිජිගින්සනතා හොයනවා. අයම් භික්ඛවේ මිච්ඡා ආජීවෝ කියලා එයා අඳුර ගන්නවා. එතකොට මේක තමයි මිච්ඡා ආජීවය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. මේ මගේ හිතේ මේ වෙලාවේ මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මිච්ඡා ආජීවයක් කියලා. එහෙනම් මේ ඉන්නේ අකුසලයේ. මිච්ඡා ආජීවය තමන්ගේ හදවතේ යෙදෙන වෙලාවේ එය මිච්ඡා ආජීවයක්සේ තේරුම් ගන්නවා නම් එයම ඔහුගේ හෝ ඇයගේ සම්මා දිට්ඨියයි. පැහැදිලිද පින්වතුන්ට? ඒ නිසා අපි මේ සම්මා දිට්ඨියට යොමු වෙන එක කරන්න ඕනේ. දැන් හැබැයි කුහනා ඉගෙන ගන්න වෙනවනේ අපි ඉස්සරලා. සුතා ඕනේනේ. දතා ඕනේනේ. ලපනා නේමිතකා ඉගෙන ගන්න වෙනවනේ. ඉතින් ඒකට අද කාලේ මම වෙන් කරන්නේ නැහැ. මේ වගේ තේරුම් ඉස්සරහට ගන්නලා දෙන වැඩසටහනක් අපිට කරන්න වෙනවා.
ඉතින් පින්නත් මහණෙනි මිත්‍යා ආජීවයේ කුමක්ද කියන එක සිංහල අර්ථයේ තියෙනවා මොකද්ද? ඒකේ කතා කරනවා ත්‍රිවිධ කුහනා වස්තුන්ගෙන් ලොව විස්මයටපත් කරනවද? ඒක තමයි කුහනා කියන්නේ. ලාභ සත්කාරයෙන් බිනීම, ලපන, නිමිත්තශීලී බව. ඒකට කියනවා නිමිත්තකා. නිස්පේසික බවය, නිප්පේසිකතා. ලාභයෙන් ලාභ හොයන බව, ලාභයෙන් ලාභන් නිජිගින්සනසා. මේකට තමයි මහන්නේ මිත්‍යා ආජීවය, මිත්‍යා ජීව නම් වෙයි කියලා සිංහලෙන් පරිවර්තනයේ තියෙන විදියයි ඔබට පෙන්වුවේ මේ. මගේ වචන වලින් විග්‍රහ කරේ නෑ තාම. තේරුණාද? ඉතින් පින්වතුනේ ඔන්න ඔය ටික හොඳට මතකේ තියාගෙන අපි මේ යන නිවන් මඟ ඒකාන්තයෙන්ම පැහැදිලි වූ නිවන් මඟක් බවට පත් කරගන්නට අපි මේ විවිධ පූජෝපහාර අරගෙන අපිට කරන්න පුළුවන් පූජෝපහාර කරගෙන ගෞරවයෙන් යුතුව අවබෝධයේ උදෙසා යන ගමනක් ලෙස අවබෝධයේ වටා කැරක කැරකි මේ ඉන්නේ. පූජා අරගෙන ගෞරව සත්කාර දක්වමින් අවබෝධයේ උත්තම භාවයට පත් කරවන අවබෝධයට ලබා දුන්න උපකාරක ශක්තිය ඒ සංකේතය බෝධීන් වහන්සේ. ඒ බෝධීන් වහන්සේ ළඟ තමයි අවබෝධයට ශක්තිය ලැබුණේ. ඒ නිසා අපිත් බෝධීන් වහන්සේ ළඟට සමීප වෙලා අපේ ගෞරවාදරය, අපේ පූජෝපහාරය, අපේ සම්මානය, සත්කාරය, හිස නැමීම ඒ වෙතට යොමු කරගෙන යන ගමන සාර්ථකත්වයටම යන්න පාර විවෘත වේවා කියන අදිෂ්ඨානයෙන් අද ධර්ම දානය තිලින කරා වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනාවන් ගෙන එන්නටයි මා මේ සූදානම් වෙන්නේ. ඒ නිසා පින්වතුනි හැම දිනාටම ආරාධනා කරන අවසාන වශයෙන් අපේ channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන එකතු වී සිටින්න. අපි හොඳ ධර්ම සාකච්ඡා පෙළක් එක්ක ඉදිරියට සම්බන්ධ වෙනවා. ආරාධනා කරනවා ඔබට අපිත් එක්ක එකතු වෙන්න. අද දවසේ මේ දහම් වැඩපිළිවෙල වෙනුවෙන් මේ ධර්ම දේශනා දායකත්වය, මේ සඳහන් වැඩසටහනේ දායකත්වය, පින්බර දායකත්වය අද අපට ලබා දීම සිදු කරන්නේ කවුද කියලා මං කීවා. එතකොට අද අපි ජනිත කරගත්තු පුණ්‍ය ධර්මයේ කුසල ශක්තිය සියල්ල අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ ඉෂ්ඨකාමී වූද ලෝකපාලක වූද ශාසන බාර සියලුම දිව්‍ය බ්‍රහ්ම රජදරුවන්ට මේ පින උත්තම පාරමිතා ශක්තියක්ම වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් ඒ සියලු රජදරුවෝ ඒ පාරමී ශක්තිය පුරා උතුම් දහමින් සැනසීම ලබන අජර අමර අමෘත මහා නිර්වාණය පසක් කරගනිත්වා කියලත් සාදුකාර පවත්වමු. ඒ වගේම අද පුණ්‍යානුමෝදනාව අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ ඉෂ්ඨකාමී වූද ලෝකපාලක වූද ශාසන බාර සියලුම දිව්‍ය බ්‍රහ්ම කියන පිරිසේ දිව්‍ය සේනාධිපතිවරුන්, දිව්‍ය වගේම බ්‍රහ්ම සේනාධිපතිවරුන් ඇතුළු අනෙකුත් සියලුම දෙව්බඹ පිරිසටත් අපි ආරාධනා කරනවා මේ පින අනුමෝදන් වන්න. සාදු සාදු සිතින් අනුමෝදන් වන මේ උත්තම පිනෙන් ඔබගේ පාරමිතා ශක්තියම සපිරේවා. මේ ඔබට පාරමිතා ශක්තියක්ම වේවා. උතුම් දහම වහා අවබෝධ වේවා. ඒ වගේම අද දවසේ මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා සඳමිනි නවරත්න දියණියගේ මේ සියලු විශේෂයෙන් ඒ විභාග ජයග්‍රහණයන් දක්වා එන ගමනේ ඒ සියලු ජයග්‍රහණයන්ට ආශිර්වාද කරමින් ආරක්ෂාව සැපයූ සියලුම දෙව්බඹ පිරිසට මේ උත්තම ධර්ම දානමය පුණ්‍ය උපහාරයක්ම වේවා. ඒ සියලු දෙව්බඹුන්
ඒ සියලු දෙවියන් පිරිසටම මේ උතුම් මුනි දහම වහ වහ අවබෝධ වේවා කියලා සාදු කියමු. ඒ වගේම පින්වතුනේ අද දවසේ මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ශක්තිය අප අතරින් මිය පරලොව ගියා වූ දෙමාපිය වැඩිහිටි ඇතුළු සියලුම ඥාති වර්ගයා උදෙසා මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම දෙනා උත්තම නිවන් මඟ වෙතම යොමු වේවා, වහ වහා ධර්ම අවබෝධයටපත් වේවා. ඒ වගේම මේ පුණ්‍ය අනුමෝදනාව අප අතරින් මිය පරලොව ගියා වූ දෙමාපිය වැඩිහිටි ඇතුළු සියලුම ඥාති වර්ගයා උදෙසා මේ පින අනුමෝදනා වෙලා ඒ අයට ඒ උතුම් නිවන් මඟ මුණ ගැසිලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වෙතම යොමු වේවා කියලා සාදුකාර පවත්තමු. ඒ වගේම අප සමග සුජීවත්ව වාසය කරන්නා වූ දෙමාපියන් වැඩිහිටි ඇතුළු සියලුම ඥාති වර්ගයා උදෙසා මේ පින අනුමෝදනා වේවා. ඒ සියලුම දෙනාට මෙය උතුම් චතුසත් අවබෝධයටම පාරමී ධර්මයක්ම වේවා කියලත් සාදුකාර පවත්තමු. ඒ වගේම විශේෂයෙන් අද දවසේ මේ පින නොබෝදා ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණය කළ පින්වත් ලොකු දෝනිය දිනලී සඳමිනී නවරත්න දියණියට උතුම් ඥානය වඩන, ඒ කියන්නේ නැනනුවන වඩන උත්තම ධර්ම දාන පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදුකාර පවත්තම. පුතුනි ඔබට වහවහ උත්තම දහම පසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳමිනී නවරත්න දියණියට මේ තීරණාත්මක මොහොතේ ඒ විභාගයට මුහුණ දෙන්නට කටයුතු කරන ඒ තීරණාත්මක මොහොතේ ආශිර්වාද කරමින් මේ සියලුම ජයග්‍රහණයන්ට ශක්තිය ලබා ගන්නා වූ කල්යාණ මිත්‍ර සංගරුවනට මෙය උත්තම ධර්ම දානමය පුණ්‍ය උපහාරයක්ම වේවා කියලත් සාදුකාර පවත්තමු. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කුසල ධර්මයන්ගේ පුණ්‍ය මහිමය සඳමිනී නවරත්න දියණියට ඒ තීරණාත්මක මොහොතේ ආශිර්වාද කරමින් මේ සියලු ජයග්‍රහණයන්ට ධෛර්ය ශක්තිය සපයා දෙමින් සිප් සතර ලබා දුන් අජන්ති රේණුකා ගුරු මහත්මියට, ඒ වගේම කැලුම් ජයලත් ගුරු පියාණන්ට, ඒ වගේම මොහාන් ගුරු පියාණන්ට ඇතුළු සියලු ගුරු මහත්මීන්ට උපහාරාත්මක පුණ්‍යානුමෝදනාවක්ම වේවා කියලත් සාදුකාර පවත්තමු. ඒ අයටත් මේ වගේ දරුවන්ට ලබා දෙන මේ සිප් සතර ලබා දීමේ මහානීය පින සමග මේ පින් එකතු වෙලා උතුම් ධර්මයේ වෙතම පැමිණීමෙන් සැනසීමට යොමු වෙන්න ශක්තිය ලැබේවා කියලා සාදු කියමු. ඒ වගේම අද දවසේ සදාතුක කරඬුවක් බඳු ශ්‍රී ලක් ධර්ණිතලය මොනපා තිබෙන දැවැන්ත ආර්ථික දුෂ්කරතා හිරිදිටු පිණුබිඳුවක් මෙන් එය පහව යනු පිණිසත් ලක්වාසී සියල්ලන් තුල ධම්මකාමී භව ඉස්මතු වනු පිණිසත් මේ පින ඒකාන්තයෙන්ම උපකාරක ශක්ති ධර්මයක් වේවා කියලත් සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උතුම් පින පින්වත් සදිනි මහත්මියගේ ආදරණීය සුජීවත් මෞතුමිය රූපිකා හේරත් මෑණියන්ටද ආදරණීය ස්වාමියා
පින්වත් දිනුදය නවරත්න වෛද්‍යතුමන්ටද ඒ වගේම සෙසු දියණිය උදුලි ජයමිනී නවරත්න දියණියටද මෙන්ම පවුලේ සෑම සියලු දෙනාටද උතුම් ධර්ම අවබෝධයටම හේතු වේවා කියලා සාදු කියමු. ඒ වගේම අපි මේ උත්තම ධර්ම දානය වෙනුවෙන් පින්බර දායකත්වය දරූ පින්වත් සදිනී හේරත් මහත්මියටද මේ උතුම් පින අනුමෝදන් වේවා. එතුමියට මේ පින අනුමෝදනාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට පාරමී ධර්මයෝ පූර්ණත්වයට පත් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේ මේ පුණ්‍ය අනුමෝදනාවන් අතරේ විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් ධර්ම ශ්‍රවණය හා සම්බන්ධ වන සියලුම දෙනාටද අදින් පසුව දහම් සෙවන සඳහම් නිකේතනයේ YouTube චැනලය හරහා මේ ධර්ම ශ්‍රවණයට එක්වන සෑම දිනාටද උතුම් ධර්මය වහවහ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. එහෙමනම් හැම දිනාටම මේ උතුම් ධර්ම දානයේ පිණින් සියලු යහපත සැලසේවා, සිත සාන්තිය උදා වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ වේවා කියලා සාදු කියමු. ආශිර්වාද කරනවා හැම දිනාටම සිතක් සාන්තියක්, යහපතක්, අභිවෘද්ධියක්ම සැලසේවා කියන මෙත් සිතින්. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න